ශ්‍රද්ධා සම්පන්න පින්වතුනි, අපි හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න ශ්‍රාවක ශ්‍රාවිකාවන්. බුදුරජාණන් වහන්සේ පෙන්වූ දේ විශ්වාසය කරන, පිළිපදින්නට ආස කරන, උනන්දු වන අය. බුදුරජාණන් වහන්සේ පෙන්වූ ධර්මයේ ප්‍රතිඵලය, එහෙම නැත්නම් ප්‍රතිලාභය අපේක්ෂාවෙන් සිටින අය. බුදුරජාණන් වහන්සේ පෙන්වූ ධර්මයේ ප්‍රතිඵලය අපේක්ෂාව අන් කවරක්වත් නෙවෙයි, නිවන අවබෝධ කිරීම. නිවන අවබෝධ කිරීමෙන් තොරව බුදුරජාණන් වහන්සේගේ ධර්මෙහි වෙනත් ඉලක්කයක්, වෙනත් ප්‍රතිලාභයක්, වෙනත් අපේක්ෂා පෙන්වන්නේ නැහැ. නිවන අවබෝධ කිරීමට කැමති කෙනාට නිවන අවබෝධ වීම දක්වා, එහෙම නැත්නම් මේ ජීවිතයේදී නිවන අවබෝධ කිරීම සම්පූර්ණ කරන්නට නොලැබෙනවා නම්, ඔහු නිවන අවබෝධ කිරීම සම්පූර්ණ කරන්නේ මතු ජීවිතයේදී නම්, ඔහුට නිවන අවබෝධයට පෙර යම් ප්‍රතිලාභ තියෙන්න පුළුවන්. එය ධර්මයෙන් ලබන ප්‍රතිලාභය, ධර්මයෙන් කෙනෙක් අපේක්ෂා කරන ප්‍රධාන ප්‍රතිලාභය නොවේ. යම් ඉලක්කයක් කරා යන කෙනෙකුට ඒ ඉලක්කය සම්පූර්ණ වෙන්න පෙර යම් දේ මුණ ගැහෙන්න පුළුවන්. ඒතර කුමක් මුණ ගැහුණත් ඒක ඒ පරමාර්ථයවත් අවසන් ඉලක්කයවත් නෙවෙයි නේද? ඒක ඔබට තේරෙනවද නේද? නුවර සිට කොළඹට යන්න යමෙක් පිට වෙනකොට, ගමන් කරනකොට ඔහුගේ ඉලක්කය වෙන්නේ කොළඹනේ. නුවර ඉඳලා කොළඹට යන්න කෙනෙක් පිටත් වෙනවා. ඔහුගේ ඉලක්කය කොහොමද? කොළඹ. ඉතින් කොළඹ දක්වා යනකොට ඔහුට වෙන යම් දේ මුණ ගැහෙන්න පුළුවන් වෙනත් නගර, වෙන ප්‍රදේශ. ඒ මුණ ගැසෙන දේවල් ඔහුගේ ඉලක්කයද? නෑ. නේද? එතකොට ඔහු ගමන පිටත් වෙනකොට ඔහු හිතුවොත් එහෙම මම කෑගල්ලට යන කෙනෙක් කියලා හිතුවොත්, එහෙම තමයි ඔහුගේ ප්‍රාර්ථනාව කෑගල්ලට යෑමනවා. ඒක වැරදි නේද? ඉලක්කය, අපේක්ෂා, ප්‍රාර්ථනාව. එන ඒ ප්‍රකාශය වැරදි නේද? එකෙන් අදහස් වෙනද ඔහු යන්නේ නැහැ කෑගල්ලට කියන්නේ. නෑ. ඔහුගේ එකම ඉලක්කය මොකද්ද? නුවර සිට කොළඹ යනවා නම් ඉලක්කය වෙන්නේ කොළඹ යන්නේ. හැබැයි ඔහුට කෑගල්ල පහු කරලා යනවා. ඒ වගේ නිවන ඉලක්ක කරගත්ත කෙනා, නිවන කරා යන කෙනාට, නිවන අවබෝධයේ පිස කටයුතු කරන කෙනාට එයින් මෙහා නිවන කරා යද්දී වෙන දේවල්, වෙන ප්‍රතිලාභ මුණ ගැහෙන්න පුළුවන්. මුණ ගැහෙනවා. සිළු දෙන නෙවෙයි, ඇතැම් අයට මුණ ගැහෙන්න පුළුවන්. නේද? නමුත් ඒවා ඔහුගේ ඉලක්කය නොවේ. ඔහුගේ ප්‍රාර්ථනා නොවන දේවල්. ඔහු නිවෙනින් මෙහා දෙයක් ප්‍රාර්ථනා කළොත් නිවනට යන්න බෑ. නිවනට යන්න බෑ. ඒකයි අපි නිවන අපේ ඉලක්කය බවට පත් කරගත යුත්තේ. නිවන අවබෝධ කරගන්න කැමති කෙනා නිවන පිණිස කටයුතු කරද්දී, ඒ සඳහා මඟ වඩද්දී, මෙලවදී ඔහුට නිවන සම්පූර්ණ කරගන්නට බැරි වුණොත්, නොහැකි වුණොත්, ඔහු නිවන සම්පූර්ණ කරන්නේ, ඔහුට නිවන සම්පූර්ණ වෙන්නේ මතු ජීවිතයකදී නම්, ඔහු නිවන අවබෝධයට පෙර ඔහුට යම් ප්‍රතිලාභ ලැබෙන්න පුළුවන්. ඒ මොනවද? සුගතිය නේද? නිවන පිණිස උත්සාහ කරන කෙනාට මෙලවදීම නිවන සම්පූර්ණ කරන්න බැරි වෙන්න පුළුවන්ද? බැරිද? බැරි වෙන්න පුළුවන්. එහෙමයි ඉන්නව නේද? මොකද අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් නිවන පිණිස වෑයම් කරන, උත්සාහ කරන ශ්‍රාවකයන් අතර කණ්ඩායම් දෙකක් ඉන්නවා. පිරිස් දෙකක් ඉන්නවා. එක පිරිසක් මෙලවදීම පිරිනිවන් පානවා. තව පිරිසක් ඊළඟ ජීවිතයේදී පිරිනවම් පානවා. එහෙම පිරිස් දෙකක් ගැන අහලා තියෙනව නේද? එහෙම පිරිස් දෙකක් ගැන
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙලවදී පිරිනොම් පාන්නේ කොහොම ආයේද? ඉන්ද්‍රිය ධර්ම බලවත් නම් ඒ ශ්‍රාවකයා මෙලවදීම පිරිනොම් පානවා. යම් කෙනෙකුගේ ඉන්ද්‍රිය ධර්ම දුර්වලයි නම් මෘදුයි නම් දුර්වල නෙමෙයි මෘදුයි නම් ඒ කෙනා මතු ජීවිතයේදී පිරිනොම් පානවා. එතකොට මෙලවදී පිරිනොම් පාන කෙනාට නිවනට වෙහා වෙන යම් ලබන්න ප්‍රතිලාභ නෑ නේද? ඔහු මාර්ගය සම්පූර්ණ කරා නිවන සම්පූර්ණ කරගත්තා පිරිනොම් පානවා. ඒතර ඔහුගේ ගමන සමර්ථයි. ඔහුගේ ඉලක්කය සම්පූර්ණයි. ඔහුගේ අපේක්ෂා මුදුන්පත් වී හමාරයි. නමුත් ඉන්ද්‍රිය ධර්ම මුරුදු කෙනා මෙලවදී පිරිනොම් පාන්නේ නැහැ. ඔහු මතු ජීවිතේ ඊළඟ ජීවිතයේදී පිරිනොම් පානවා. එතකොට ඔහු නිවන සම්පූර්ණ වීමට පෙර ඔහුට වෙනත් දෙයක් ලැබෙනවානේ. මොකක්ද? සුගතිය ලැබෙනවා. එක්ක මනුෂ්‍ය ලෝකය. නැත්තම් චාතුම් මහරජක ලෝකය. එහෙම නැත්තම් තාවතින්ස ලෝකය. නැත්තම් යාම ලෝකය, තුසිත ලෝකය, නිම්මාන රති ලෝකය, පරිනිම්මිත වසවර්ති ලෝකය, බ්‍රහ්ම කායික ලෝකය. ඒ විදිහේ බ්‍රහ්ම ලෝක, එහෙම නැත්තම් සුද්ධාවාස ලෝක, එහෙම නැත්තම් බඹ ලෝක, ආකාසඤ්ඤාත ලෝකය, විඤ්ඤාණඤ්ඤාත ලෝකය, ආකින්චඤ්ඤාත ලෝකය, නිවසඤ්ඤානාසඤ්ඤාත ලෝකය. මේ වගේ වෙනත් ලෝක, වෙනත් සුගති ලෝක, වෙනත් දිව්‍ය හෝ බ්‍රහ්ම ස්වභාවයන් ඔහුට මුණ ගැහෙනවා. මුණ ගැහිලා එහිදී ඔහු පිරිනිවන් පානවා. එතකොට මේ සුගති ලෝක කීපයක් අතර ඔහු සැරිසරනවා නේද? එතකොට මේ මනුෂ්‍ය ලෝකයකට එනවා, එතකොට මේ දිව්‍ය ලෝකයට යනවා. එහෙම ලෝක කීපයක සැරිසරලා පිරිනිවන් පාන අය ගැන අපි අහලා තියෙනව නේද බුදුරජාණන් වහන්සේ නේද? එතකොට අපි හොඳටම දැනගත යුතුයි, හොඳටම තේරුම් ගත යුතුයි, හොඳටම පිළිගත යුතුයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා එකම එක ඉලක්කයක් පිණිස වෑයම් කරන උත්සාහ කරන කෙනෙක්. ඒ ඉලක්කය සම්පූර්ණ වීමට පෙර ඇතැම් අයට අතුරු ප්‍රතිලාභ ලැබෙන්න පුළුවන්. හැබැයි අපි තේරුම් ගත යුතු ඊටාම වැදගත් දේ තමයි නිවන අපේ ප්‍රධාන ඉලක්කය, එකම ඉලක්කය වන අතර ඊට මෙහා අතුරු ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් ඉන්නවා නම් නිවන කියන ඉලක්කයට ඔහුට යන්න බෑ. නිවන කරා යන්න බෑ. ඒක ප්‍රමාදයට හේතුවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිව්‍ය නිකායක හිත පිහිටවගෙන ඉන්නවා නම් ඔහුට ආශ්‍රව ශවීම ඇති වෙන්නේ නැහැ කියලා. මතකද එහෙම දේශනාව? දිව්‍ය නිකායක හිත පිහිටවගෙන යම් කෙනෙක් ඉන්නවනම් ඔහුගේ ආශ්‍රව ශේ වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට දිව්‍ය නිකායක කියන්නේ යම් දිව්‍ය ස්වභාවයක්. දිව්‍ය ලෝකයක, බඹ ලෝකේ හරි, යාම ලෝකේ, තුසිත ලෝකේ, අඩුම වශයෙන් අපි තුමු මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය නැත්නම් මනුෂ්‍ය ලෝකේ හෝ හිත පිටන් වෙනවා. උට නිවන කියන ඉලක්කය ප්‍රමාද වෙනවා. එතෙන් ඉන්න බෑ. නිවන කරා යන්න බැරි වෙනවා. මක් නිසාද නිවන අවබෝධ වෙන්න නම් ආශ්‍රව ඡය වීම වෙන්න ඕන. ආශ්‍රව ඡය වීමෙන් තොරව නිවනක් නැහැ. නිවනක් ලබන්න බෑ. නිවනක් අවබෝධ වෙන්නේ නැහැ. එතකොට යම් කෙනෙක් නිවන හැර වෙනත් ප්‍රාර්ථනාවක වෙනත් අපේක්ෂාවක සිත පිහිටවගෙන ඉන්නවා නම් ඔහු නිවන හැර තබන ප්‍රාර්ථනා තමයි දිව්‍ය ස්වභාවය, බ්‍රහ්ම ස්වභාවය. එහෙම නැත්නම් ඇතමිට මනුෂ්‍ය ස්වභාවය. නේද?
දිව්‍ය ස්වභාවයක්, බ්‍රහ්ම ස්වභාවයක්, නැත්නම් මනුෂ්‍ය ස්වභාවයක් ගැන අපේක්ෂාවෙන් ඉන්නවා නම්, සිත පිහිටවන් ඉන්නවා නම්, ඔහු කැමති වෙන්නේ ඉපදීමකට. යලි ඉපදීමකට කැමතියි. මනුෂ්‍ය ලෝකේ හෝ දිව්‍ය ලෝකේ හෝ බ්‍රහ්ම ලෝකේ හෝ යලි ඉපදෙන්න කැමති නම් ඔහු ඉපදීමෙන් නිදහස් වෙන්න අකමැති. පැහැදිලිද? කොහේෝ තැනක ඉපදෙන්න කැමති නම් ඔය ඉපදීමෙන් නිදහස් වෙන්න අකමැති. ඒ දෙක සමගාමී නේද? අදහස් දෙක. විසංවාදී නෑනේ. නේද? ඉපදීමට කැමති නම් ඉපදීමෙන් අකමැති, ඉපදීමෙන් නිදහස් වෙන්න අකමැති. එතකොට ඉපදීමට අකමැති නැත්නම් ඉපදීමෙන් නිදහස් වෙන්න අකමැති නම් ඉපදීමට කැමති නේද? එයින් අදහස් වෙන්නේ ඉපදීමෙන් සතුට වෙනවා කියන එකයි. ඉපදීම නිසා සතුට වෙනවා. ඉපදීමට ප්‍රියයි. ඉපදීම හොඳයි කියලා හිතනවා. ඉපදීමෙන් සතුට වෙනවා කියන්නේ ඉපදීම හොඳයි. ඉපදුනොත් මට නරකක් නැහැ කියලා කැමැත්තක් තියෙනවා. නැත්නම් ඉපදෙන්න හිතන්නේ නේද? ඉපදීම මට හොඳයි. ඉපදීම කරදරයක් නැහැ. ඉපදීම විපතක් නැහැ. ඉපදීම දුකක් නැහැ කියලා හිතනොත් ඉපදෙන්න කැමතියි. එතකොට අපි හිතමු මේ මනුස්ස ලෝකේ නම් දුකක් නැහැ, බඹලොව හොඳයි කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ඒත් ඔහු හිතනවා ඉපදීම මට මෙතන නැත්නම් එතන දුකක් නැහැ, කරදරයක් නැහැ. දුක් නැතුව ඉන්න පුළුවන්. පීඩ නැතුව ඉන්න පුළුවන්. ඉතින් මිනිසුන්ට හිතෙන්න පුළුවන් මේ මනුස්ස ලෝකේ කරදරයි. කන මොන දේ හොයන්න ඕන. මිනිසුන්ගෙන් බැනුම් අහන්න වෙනවා. අමනුෂ්‍යයෙන්ගෙන් බැට කන්න වෙනවා. එහෙම නැත්නම් මේ වාපිච්චෙන් වලින් බැට කන්න වෙනවා. එහෙම නැත්නම් වාතයෙන් හුලකින් උණුසුමින් සීතලෙන් බැට කන්න වෙනවා. කඳු හිල් පල්ලම් වල පීඩා විඳින්න වෙනවා. එහෙම නැත්නම් මේ දාඩිය මුගුරු හලාගෙන හරි හම්බ කරන්න ඕනේ. එහෙනම් දාඩිය පිරාන බත් මාළු කන්න ඕන. බත් මාළු කාලා බඩේ අමාරුයි, ඊට පස්සේ අමාරුයි. මල පහ කරන්න අමාරුයි. ගේ දොර හදන්න ඕන. මේ ඔක්කොම කරදරයි මනුස්ස ලෝකේ, හරි කරදරයි මනුස්ස ලෝකේ. දෙවියන් අතර මෙහෙම කරදර නැහැ කියලා හිතෙන්න පුළුවන්. නේද? ඒතර ඔහු හිතන්නේ දෙවියන් අතර ඉපදීම, බඹුන් අතර ඉපදීම කරදර නැති දෙයක් කියලා හිතෙනවා. නේද? එහෙනම් යම් තැනක ඉපදෙන්න කැමති නම් යම් කෙනෙක් ඔහු ඉපදීම කියන දෙයට ආසයි. ඉපදීම ගැන බයක් ඔහුට නැහැ. ඉපදීම ගැන බයක් නැත්තේ ඇයි? ඇයි ඉපදීම ගැන බයක් නැත්තේ? ඉපදීම ගැන බයක් තියෙනවා නම් ඔහු ඉපදීමට අකමැති. කොතන හෝ ඉපදීමට අකමැති. මනුෂ්‍ය ලෝකේ වේවා, බ්‍රහ්ම ලෝකේ වේවා ඉපදීමට අකමැති. ඉපදීම ගැන බයක් තියෙනවා. ඇයි ඉපදීමට බය විය යුත්තේ? ඉපදීමෙන් දුක් ඉපදිනවා. ඉපදීම දුකට අයිති දෙයක්. ඉපදීමත් දුක. ඉපදීම නිසා යලි දුක් හට ගන්නවා. ඒක දන්න කෙනා ඉපදීම මතක් වෙද්දී බය ඇති වෙනවා. අර සමහරු කියන්නේ මතක් වුණාම ඇඟේ හිරිගඩු පිපෙනවා කියලා සමහර දෙයට කියනවා නේද? සමහර දේ මතක් වුණාම ඇඟ හිරිගඩු පිපෙනවා. සමහර දේ මතක් වුණාම සීතල වෙනවා. සමහර දේ මතක් වුණාම විවුලනවා. ඔහොම කියනනේ සමහර. ඇතම් දේවල් සම්බන්ධයෙන්. ඒ වගේ ඉපදීම දුකක් කියලා දන්නවා නම් ඔහුට ඉපදීම මතක් වෙද්දී බයක් දැනෙනවා. ඒතර ඉපදීම ගැන දන්න කෙනාට ඉපදීම ගැන මතක් වෙද්දී බයක් ඉපදින ස්වභාවයෙන් යුක්ත කෙනාට මනුලව ඉපදීම ගැන මතක් වෙද්දී බිය ඇති වෙනවා. අකමැත්ත ඇති වෙනවා.
දෙව්ලොව ඉපදීම ගැන මතක් වෙද්දී බිය ඇති වෙනවා. අකමැත්ත ඇති වෙනවා. බඹලොව ඉපදීම ගැන මතක් වෙද්දී බිය ඇති වෙනවා. අකමැත්ත ඇති වෙනවා. ඔහු කොහේ හෝ ඉපදීමක් ගැන මතක් වෙද්දී බියක් ඇති වෙනවා. අකමැත්තක් ඇති වෙනවා. ඉපදීම නම් යලි නොලැබිය යුතුයි කියන අදහස මොහු තුළ බලවත් වෙනවා. ඒ විදිහට එකම ඉපදීම කොහේ ඉපදුනත් ඒ ඉපදීම ගැන බයක් අකමැත්තක් ඇති වෙනවා නම් ඒ කොහොම කෙනාටද? හැමෝටම එහෙම වෙනවද? හැමෝටම එහෙම වෙනවද? නැහැ. හෙල්ලෙන් පහර කකා හරි යලි ඉපදින්න ආසයි බහුතරයක් දෙනා. කඩුපාරින් බැට කකා ඉඳද්දී පවා යලි ඉපදින්න ආසයි. කුසගින්නෙන් පීඩා විඳිමිලි බඩගින්නේ මැරුණා යලි ඉපදින්න ආසයි. බොහෝ අය. ඇයි ගොඩාක් අය ඉපදින්න ආසා? යමෙක් ඉපදින්න ආසයි නම් ඇයි ඔහු ඉපදින්න ආස? ඔහුට දුක් නැද්ද? දුක් දැනෙන්නේ නැද්ද? මං කිය යම් කා ඉන්න ආයුධ වලින් පහර කන කට්ටිය මේ ලෝකේ නැද්ද? පොළොම ගුරුලින් පහර කන මිනිස්සු නැද්ද ලෝකේ? ආයුධ වලින් පහර කන කට්ටිය වෙන අතුරු ආන්තරවලට බෙල්ල කැපෙනවා, අතපය කැපෙනවා, අතපය තැලෙනවා, පොඩි වෙනවා, අංග විකල වෙනවා, ඇහැ කන නාසය නැති වෙලා යනවා. අධික වද වේදනාවලට ගොදුරු වෙනවා. දිගු කලක් තිස්සේ වද විඳින්න වෙනවා. ඇනුම් බැනුම් මේ නොයෙකුත් දේ වලින් ගැහැට විඳිනවා. කුසගින්න දැනෙනවා. නොයෙකුත් රෝගාපීඩ නිසා පීඩාවටපත් වෙනවා. මනුෂ්‍ය අමනුෂ්‍ය මේ දෙපිරිසෙම පීඩාවට ගොදුරු වෙනවා. අවු වැහි නිසා පීඩාවට ගොදුරු වෙනවා. මැසි මදුරු නිසා පීඩාවට ගොදුරු වෙනවා. කෙරවලක් නැති අතුරු ආන්තරා රෝග පීඩා මේවයින් පීඩාවටපත් වෙනවා මිනිස්සු. එහෙම පීඩාවන්ට ගොදුරු වෙද්දී යලි ඉපදෙන්න ගොඩාක් අය ආසයි. ඇතැම් එක්කින මනුස්ස ලෝකේ තමයි මේ දුක් තියෙන්නේ. බඹලෝද දුක් නැහැ. එහි ඉපදෙන්න කැමති. නේද? ඇතැම් අයට ඒ මොකුත් නැහැ. කොහේ හරි කමක් නැහැ. යලි ඉපදෙන්න නැත්තම් කියලා හිතනවා. මොකද ඒ බොහෝ අය ඉපදෙන්න කැමති. දුක් පීඩා විඳින්න දුක් විඳ ඉපදෙන්න ආසයි. ඇයි? ඒකට බයක් ඉන්නේ නැහැ. මොකද ඒකට තමයි කියන්නේ ධර්මය නොදන්නාකම. ධර්මයේ නොදන්නකම කියන්නේ ඒකටයි. ඊට වඩා උත්තරයක් නැහැ ඒකට. ඊට වඩා උත්තරයක් තියෙනවා කියන්නේ මෙන්න මේකයි හේතුව කියලා. ඇතම්ම ඉන්නවා කෙරවලක්දී ගැහැට පීඩා දුක් පීඩා තියෙනවා. ඒකනේ පේනවා නේද? දුක් පේනවා, ගැටලු පේනවා, අර්බුද පේනවා, Tamanටත් දැනෙනවා. එහෙම තියෙද්දී කොහේ හරි ඉපදෙන්න හිතෙනවා. මෙතන හොඳ නැහැ, අතන හොඳයි කියලා හරි හිතනවා. කොහේ හරි ඉපදෙන්න නැත්තම් කියලා හිතනවා. එනකට හේතුව තමයි ධර්මය නොදන්නාකම. වෙන හේතුවක් තියෙනවා. වෙන හේතුවක් තියෙනවා කියන්නේ මට තේරෙන දේ තමයි ධර්මයේ නොදන්නාකම නිසායි යමෙක් ඉපදෙන්න ආස කරන්නේ. ඔයගොල්ලන්ට තේරෙන අහලා තියෙන හෝ දන්න යම් වෙනත් හේතු තියෙනවද? මොකද වෙන හේතුවක් තියෙන්න පුළුවන්ද? කල්පනා කරලා බලන්න දෙයක් නැහැ. වෙන හේතු නැහැ. ධර්මයේ නොදන්න නිසාම තමයි යලි ඉපදෙන්න හිතක් ඇති වෙන්නේ. ධර්මයේ දන්නකම අපේ සාමාන්‍ය ප්‍රාර්ථනා සියල්ල කන පිට හරවනවා. ධර්මයේ දන්නා බව. ධර්මයේ දන්නා බව ජීවිතේ කන පිට හරවනවා. අපි දැන් හොඳ පිට වගේ තමයි ඉන්නේ. ඒ හොඳ පිට නෙමෙයි, ඒ කන පිටයි. මේ තියෙන පිට අනිත් පැත්ත හරවපුවම හොඳ පිට මතුවෙනවා.
පැහැදිලිද? ධර්මයේ දන්නා බව කියන්නේ හොඳින්ම ලෝකය, හොඳින්ම ජීවිතේ දකින්න පුළුවන්කම. ධම් ඇස කියන්නේ ඒකයි. ධර්මයේ දන්නාකම තියෙනවා නම් ඔහුට ධර්මයේ දකිනාකම ඇති වෙනවා. ධම් ඇස පහළ වෙනවා. ධම් ඇස කියලා කියන්නේ ලෝකය දකින්න පුළුවන්. ජීවිතේ දකින්න පුළුවන්. ඇත්ත ඇතිසැටියෙන් දකින්න පුළුවන්. යථාර්ථය දකින්න පුළුවන් ඇස. ධම් ඇස. අපිට තියෙන්නේ සාමාන්‍ය කෙනාට මසස මනස වගේ දේවල් නේද? ඒවා සාමාන්‍ය මිනිසයාට තියෙනවා. අපි සාමාන්‍ය ඇහැ. එහෙම නැත්නම් හිතෙන් හිතටත් කියන්නේ මනස කියලා නේද? කියන්නේ හිත කියන ඇහැ. එහෙම නැත්නම් මේ මස් වලින් හැදිලා අපිට තියෙන පේන ඇහැ. ඒවා අපිට තියෙන සාමාන්‍ය කෙනාට තියෙනවා. එතකොට ඒ ඇසට දෙවියන්ට තියෙන දිව්‍ය ඇස. ඒක මනුස්සයාට මනුස්ස ඇස, දෙවියන්ට දිව්‍ය ඇස. ඒකත් සාමාන්‍ය හැම තමයි. අපි හිතනවා මේ දිව්‍ය ඇසෙන් ඇත්ත දකින්න කියලා නෑ. දිව්‍ය ඇසෙන් ඇත්ත දකින්න බෑ. ඒතර මනුස්සයාට තියෙන හැත්, දෙවියන්ට තියෙන හැත් සාමාන්‍ය හැමෝම තමයි. දැන් අපි හිතමු සුනකියෙකුට තියෙන හැ තියෙනවා. මනුස්සයාට තියෙන හැ. වෙනසක් තියෙනවනේ ඒකේ. වෙනසක් තියෙනවනේ. ඒ වගේ තමයි සතුන්ට තියෙන හැ, මනුස්සයාට තියෙන හැ, දෙවියන්ට තියෙන හැ. ඒ හැම තමයි. ඒ දෙවියන්ට තියෙන හැ වේවා, මනුස්සයන්ට තියෙන හැ වේවා. ඒක යථාර්ථයේ එහෙම ඇත්ත සෙටින් දකින්න පුළුවන්කමක් තියෙන එකක් නෙවෙයි. ඒකෙන් සාමාන්‍ය දේ දැකීමේ තියුණු බව වෙනස් වෙන්න පුළුවන්. දැන් ඇතම් සතුන්ට පේන්නේ අපට පේන්නේ නැහැ කියනවනේ. නේද? මිනිස්සු අතරත් හැමෝටම එක ගන්න පේන්නේ නැහැ නේද? ඒ වගේ දෙවියන්ට පේනවා වැඩිපුර කියලා ඒක 아무තු හැක් නෙමෙයි. ඒක යථාර්ථය දකින්න හැ නෙමෙයි. බයයිද හිතන්නේ? දෙවියන්ට තියෙන හැ දිවස කිව්වහම හිතෙනවනේ ලෝකෙම දකින්න පුළුවන්. ඒක යථාර්ථය දකින්න එකද? යථාර්ථයේ දකින්න දිවස නම් සීළු දෙවියෝ ධර්ම අවබෝධය කරලා තියන අය වෙන්න ඕන. එහෙම නැහැ නේද? ඒ දිව්‍යනිකාගේ ඉපදුන ගමන් දිවස තියෙන්නේ. දිව්‍යනිකාගේ ඉපදුන ගමන් දිව්‍ය කන තියෙන්නේ. එහෙනම් දිවස දිව කන ධර්මාවබෝධයට උදව් වෙන ධර්මාවබෝධය ඇති කරන ඇස නම් දිව්‍ය ලෝකෙ ඉපදීම හොඳයි. එතකොට ප්‍රශ්නේ විසඳෙලා. එහෙම වෙන්නේ නැහනේ. දැන් පිළිගන්නද දිවස දිව කන කෙනෙක් අපේ ඇහැ කනවා වගේ එකක්මයි කියලා. අමුත්තක් නැහැ. අමුතු එකක් නෑ. ඒකෙන් තවත් රැවටෙනවා මිසක අමුතු එකක් වෙන්නේ නැහැ. යථාර්ථයෙන් ඈතට යනවා මිසක යථාර්ථය කරා යන්නේ නැහැ. දිවස දිව කන යථාර්ථයට උදව් කරගන්න පුළුවන් නුවණැත්තාට. මඟ වඩන කෙනාට. මඟ නොවඩන කෙනාට දිවස දිව කනත් තව තවත් පැටලෙන එකක්. මනුස්ස ඇහැ ඊට වඩා හොඳයි. පුදුමයි නේද? ඇත්ත කියලා හිතනවද මේ කියන්නේ? ඈ? මේ කියන්නේ ඇත්ත කියලා හිතනවද? ඈ? මනුස්ස ඇහැද වටින්නේ දිවසද? දිව්‍ය ඇසද? ගොඩක් හොඳ එක. ධර්මයේ සම්බන්ධයෙන් ගන්නකොට. උත්තර දෙන්න හරි බයයි නේ? යථාර්ථයට වඩා උදව් කරන්නේ ධර්මෝපදේට උදව් කරන්නේ දෙවියන්ගේ හැද අපේ හැද? ඈ? කියන්න බය වෙන්නේ ඒගොල්ලෝ. දිවස උදව් කරන්නේ අඩුවෙන්. මනුස්ස හැටයි පේන්නේ හොඳ අවබෝධයට උදව් වෙන දේවල්. මනුස්ස හිතද දිව්‍ය හිතද හොඳ උදව්වට ලේසි වෙන්නේ. මනුස්ස හිත. ඔයගොල්ලෝ බයයි නේද මේක කතා කරන්නේ? ඈ? දැන් දීර්ඝායුෂිතනේ දෙවි කෙනෙක් ඉන්නවා. ඔහු හිතෙන් බලනවා මං කොච්චර කල් ඉඳීද? ඔහුට පේන්නේ වයසට යෑමක් මරණයක් පේන්නේ. ඔහු කියන මොන මරණයක්ද බොරු කතා කරන්න එපා කියලා.
මිනිස්සෙක් කල්පනා කරලා බලනවා හිතෙන් මං තව කොච්චර කල් ඉඳීද කියලා. හීන් දාඩි දානවා. උයපු දේ කන්න බැරි වෙනවා. ඕගොල්ලෝ කල්පනා කරලා බලුවොත් එහෙනම් මං තව කොච්චර කල් ඉඳීද කියලා? එතකොට ඕගොල්ලන්ගේ හිත ගැන මොකද හිතන්නේ? හොඳ හිතක්ද දිව්‍ය හිතක්ද ඕගොල්ලන් හොඳ? ඕගොල්ලන්ගේ ඇහෙන් වටපිටාව බලනවා. ඕගොල්ලන්ගේ ඇහෙන් ගම දිහා, පවුල දිහා, ගෙදර දිහා, තමන්ගේ අම්මා තාත්තා දිහා බලනවා. තමන්ගේ ඇහෙන් තමන්ගේ අම්මා තාත්තා දිහා බලනවා. තමන්ගේම ශරීරය දිහා බලනවා. ධර්ම අවබෝධයට උදව් වෙන දේ දකින්න පුළුවන් නේද බැරිද? දෙවියන්ගේ ඇසින් දිව්‍ය සමූහය දිහා බලනවා. කලකිරීද ඒගොල්ලන්? කලකිරීද? අපිට අපේ හැම බලපුවාම අම්මා දිරලා, තාත්තා දිරලා, අයියලා දිරලා, ඥාතීන් දිරලා, බිරිඳ දිරලා, ස්වාමියා දිරලා, ළමයි දරුවෝ පවා දිරනවා කියලා පේනවා. නේ? ඇහැ දිරලා, කන දිරලා, සම ශරීරය දිරලා. මෙහෙම පේනව නේද අපේ ඇහැට? ඒතර අපේ ගේ දොර ඉඩ කඩම යාන වාහනේ ඒව බව කැඩෙනවා, බිඳෙනවා, නැසිලා, ජරා වෙලා, කිලිටි වෙලා පේනවනේ. ඒතර අපේ සමූහය දිහා අපේ ඇසෙන් අපි බලනවා. මොනවද පේන්නේ? දිරපු දේ පේනවා. කැඩුණු දේ, බිඳුණු දේ, නැසුණු දේ, වෙනසුණු දේ පේනවනේ. අදහිට නැසෙයි කියන දේ පේනවනේ. එතන අපේ ඇස අපට උදව්ව පිණිස යොදා ගන්න පුළුවන් දෙයක්ද බැරි දෙයක්ද? පුළුවන්. දැන් දිව්‍ය සමූහය අපි හිතුව බ්‍රහ්මකායක දෙවියන් තමන්ගේ සමූහයේ දෙස තමන්ගේ ඇසින් බලනවා. ඔවුන්ට පෙනී ඔවුන්ගේ ඇසින් දිරපු දෙමාපියන්, දිරපු බඹුන්, දත් දිරපු, හම රැලි ගෙහිච්ච, කෙස් පැහිච්ච බ්‍රහ්මයෝ, බ්‍රහ්ම සමූහය ඔවුන්ට පෙනීද? කවදා හරි පෙනීද? කිසි කාලක පෙනීද? ඒතර ඔවුන්ගේ ඇස, දිව්‍ය ඇස ඔවුන්ට ධර්මාමෝදයට උදව් කරයිද? අනුග්‍රහශීලීද? මනුස්ස ඇසට සාපේක්ෂව. ඔවුන් හැරි කොච්චර විමසා බැලුවත් දිරපු දෙවි කෙනෙක්, ලෙඩ වුණ දෙවි කෙනෙක්, පීඩාවටපත් වුණු දෙවි කෙනෙක් උන්ට හොයාගන්න පුළුවන් වෙයි. පුළුවන් වෙයි. අපිට අපේ ගමේ වේවා නගරේ වේවා කිලෝමීටරයක් ඇවිදගෙන යනකොට මරණයක් පේනවා. මරණයක් ගැන නිමිත්තක් හරි පේනවා. කනත්තක් පේනවා. දැන් බලන්න කොළඹ ඉන්න අය කොළඹ එහාට යනකොට මිනි වල්ලපුතෙන් මිනි පිටෙන් කොච්චර පේනවද? 100 ගාණක් වල්ලපුතෙන් පේනවනේ. දැන් බොරළ හරයද්දි 100 ගාණක් වලලපු කනත් පේනවා. S2 අනුග්‍රහශීලී බවට පත් කරගන්න පුළුවන් නේද? අපි නගරයකින් නගරයකට යද්දී සුදු කොඩි දාපුවා ගොඩාක් පේනවා. එතකොට S2 අනුග්‍රහ විදිහට යොදා ගන්න පුළුවන් නේද? දිරපු මිනිස්සු, දුකසේ ඇවිදගෙන යන මිනිස්සු, කෙන්දිරි ගන්න මිනිස්සු, කිසි කලක යලි ලස්සන නොවන දිරණ ස්වභාවයට ගොදුරු වෙච්ච, පීඩාවට ගොදුරු වෙච්ච මිනිසුන් දවසකට 100 ගාණක් දකින්න පුළුවන්. එතකොට මේ S2 මනුස්ස S2 ධර්ම අවබෝධයට උදව් වෙන විදිහින් යොදා ගන්න පුළුවන් S2ක්ද නැද්ද? යොදා ගන්න පුළුවන්. දෙවියෙකුට ඒ දිවි සමූහයම තොර ලං කරගලා විමසා බැලුවත් දත් දිරපු දෙවි කෙනෙක්, සම රැලි ගෙහිච්ච දෙවි කෙනෙක්, වයසට ගිහපු දෙවි කෙනෙක්, ලෙඩට වෙලා ලෙඩෙන් පීඩා වෙච්ච දෙවි කෙනෙක් දකින්න බෑ. මරණය නිසා විලාප දෙන දෙවි කෙනෙක් දකින්න ඕන කවදාවත් හම්බෙන්නේ.
අම්මා මැරිලා විලාප දෙන දෙවි කෙනෙක්, තාත්තා මැරිලා විලාප දෙන දෙවි කෙනෙක් කවදාවත් දෙවියන් දකින්න ලැබෙන්නේ නැහැ. ඔවුන්ට ඒවා කිව්වොත් එහෙම උන්ට හිනාය. මොකද නැත්නම් උන්ට ඒක විෂය වෙන්නේ නැහැ. මොකක්ද කියලා හිතේ. නේ? අපි දෙවියන් අතර ගිහිල්ලා කතා කළොත් එහෙම කෙස් පැහිම ගැන. බ්‍රහ්මීන් අතර අපි ගිහිල්ලා කතා කරනවා කෙස් පැහිම, දත් දිරීම, වයසට යෑම, රෝග පීඩාවන්ට ගොදුරු වීම. මෙහෙම දේවල් ගැන අපි කතා කරනවා. මෙන්න මෙහෙම දුක කියලා දෙයක් තියෙනවා. ඔවුන්ට තේරෙයිද? දැන් අපි අපේ මනුස්ස ලෝකේ මේ පුංචි ළමයි, මේ පොඩි ළමයි ඉන්නවා. පොඩි ළමයින්ට කියනවා මේ කළු කෙස් සුදු වෙන කලක් එනවා. මේ දත් දිරලා කැඩෙනවා. ඒක දුකට අයිති, දුක් සහිතයි. කිව්ව ගමන් තේරෙනවද නැද්ද? තේරෙනවනේ. දැන් ඔබට තේරෙනවද මේ දිව්‍ය ඇස අවබෝධයට උදව් වන දෙයක්ද නැද්ද? උදව් වෙන දෙයක් නෙවෙයි. මනුෂ්‍ය ඇස අවබෝධයට උදව් වෙන දෙයක්. උදව් කරගන්න පුළුවන්. මනුෂ්‍ය හිතත් එහෙමයි. දිව්‍ය හිත අවබෝධයට උදව් කරගන්න පුළුවන්ද? මිනිස්සෙකුට කියනවා තරහ දුක් සහිත දෙයක්. තරහ Tamanටත් හොඳ නැහැ, අනුන්ටත් හොඳ නැහැ. දුරු කළ යුතු දෙයක් කියලා කියනවා. දැන් එහෙම කිව්වහම මිනිස්සුන්ට තේරෙයිද නැද්ද? 100කට කිව්වහම කෙනෙකුට හරි තේරෙන්නේ. එහෙම නැත්නම් වෙන කෙනෙක් තරහින් ඉන්න වෙන කෙනෙක් පෙන්නලා තව කෙනෙකුට ගාම එයාට හිතේ යත්තනේ නං කි. නමුත් අපි බ්‍රහ්මයින්ට කතා කරලා කියනවා තරහ හොඳ නැති එකක් කියලා. තේරෙයිද? දැන් අපි මනුස්ස ලෝකයේ ඉන්න අයට කියනවා අපි කන බොන දේවල් ඉඳුල් වෙනවා, පිළිණි වෙනවා. කියලා කියනවා. ඒක දුකට අයිති. කියලා. ඒකෙන් දුක් ඇති කරන දෙයක්. මේක ආසාවට තේරුමක් නැහැ. කෑමට ආස කර ගමන් ඒක දුකට හේතු වෙනවා. ඉතින් මේ කන බොන දේ ඉඳුල් වෙලා යනවා. එහෙනම් ඒක ආසාව නැති කරගන්න කියලා අපි කියනවා. මනුස්සයර තේරෙයිද? අපි දෙවියන්ට කියනවා කන බොන දේ ඉඳුල් වෙනවා, පිළිකුල් වෙනවා. ඉතින් ඔකට ආස කරන්න එපා. ඔබ දුක් ඇති කරනවා කියලා කියනවා. බ්‍රහ්මයාට කියනවා. තේරෙයිද? දැන් ඔබට තේරෙනවද මනුෂ්‍ය ඇස කන නාසය දිව ශරීරය සිත කියන මේ ආයතන 6ම දැන් මම ඇසයි සිතයි ගැන විතරක් අපි කිව්වේ නේද? එහෙනම් ඇස කන නාසය දිව ශරීරය සිත කියන දේවල් මනුෂ්‍යයන්ගේ ආයතන අවබෝධයට උපකාර කරගන්න පුළුවන් පහසුයි නේද? දිව්‍ය ඇස කන නාසය දිව ශරීරය සිත අවබෝධයට උපකාර කරගන්න දුෂ්කරයි, අමාරුයි. පුළුවන් වෙන්නේ. අතිශයින් දුෂ්කරයි. අවබෝධයෙන් ඈතට යනවා. දැන් බ්‍රහ්මීකට අනිත්‍යයි කිව්වහම එයා පිළිගන්නවද? දීර්ඝ ආයුෂ තියෙන දෙවි කෙනෙක් මැරෙනවා කොහොම පිළිගන්නේ? ඔවුන් කවදාවත් මැරිච්ච දෙවිවරු දැකලා නැහැ. අපි මරණ කඳු පිටින් දැකලා තියෙනවනේ. ලෙඩ වෙච්ච දෙවිවරු දැකලා නැහැ දෙවියන් කවදාවත්. අපි ලෙඩු 100,000 ගාණක් දැකලා තියෙනවා. නේ? එතකොට මනුෂ්‍ය ඇස කන නාසය දිව ශරීරය සිත ධර්ම අවබෝධයට උදව් කරගන්න පුළුවන්. දිව්‍ය ඇස කන නාසය දිව ශරීරය සිත ධර්ම අවබෝධයට උදව් කර ගැනීම දුෂ්කරයි. දැන් බලන්න අපිට ආස තියෙන්නේ දිවසටයි දිව කනටයි විතරයිනේ. නේද? දැන් ආස කරන අය ආස කරන දිවසට නේද? දිවසටයි දිව කනටයි. ඇයි උන්ගේ දිව නාසය? දෙවියන්ගේ දිව ඒව මතක නැහැ නේද ඒගොල්ලන්ට? ගොඩක් අය ආස කරන දිවසට දිව කනට නේද? ඈ? ඒ ලෝකේ
අසහින කනයි විතර තියෙන්නේ. නාසය, දිව, ශරීරය ඒවා තියෙනවා. ඇයි මේ දිවසට එහෙම ආස කරන්නේ? එහෙම එකක් තියෙනවනේ. දිවස පතාගෙන මනුස්ස ලෝකයේ උත්සාහ කරන අයත් ඉන්නවනේ. දිවස තියනකොත් එහෙම ආඩම්බර වෙනවනේ. දැන් අපි තුමු පේන කියන කෙනෙක් ඉන්නවා. සාත්‍තර කියන්නේ. ඒ වගේ සාත්‍තර කියනවා අඳුන බලනවා. ඒ වගේ කට්ටිය කියනවා දිවිරු පේනවා කියලා. ඒ දිවසක් කියලා හිතන්නේ නේ. එහෙම තියෙනව නේද? ඇයි මේ දිවස දෙවියන් දැක්කා, හීනෙන් දෙවියෝ දැක්කා. එහෙම කිව්වම මිනිස්සුන් ආඩම්බර වෙනවනේ. ආඩම්බරෙන් කතාත් වෙනවනේ. ඒ මොකද දිවස, දිව කන කියන දෙයට මුලාවෙන් ආස කරනවා. ඇයි මුලාවෙන් ආස කරන්නේ? ඒවා අවබෝධයට උදව් වෙන දේවල් කියලා වරදවා පිළිගැනීමක් තියෙනවා. ඒවයේ ආස්වාදය බලවත්. දිවසේ දිවකනේ ආස්වාදය මනුෂ්‍ය ඇස කනට වඩා වැඩි. ඒ ආස්වාදයට ගොදුරු වෙලා ඒවට ආස කරනවා. එතකොට හීනින් පෙරේතෙක් දැක්කත් හිතෙනවා මට දිවස හීනයක් පෙන්ලා කනට කෙඳිරුවා හිතෙනවා මට දිව කන. අඳුනෙන් පෙනුනොත් හිතෙනවා මට දිවස. පේන බැලුවත් හිතෙනවා දිවස දිව කන. බලන්න මුලාව නිසා කොච්චර අපි ප්‍රමාදයටපත් වෙනවද නේද? දැන් ඔබට තේරෙනවද ඇත්තටම දිව්‍ය ලෝකේ ඉන්න අයට තියෙන ඇස කනක් ඇත්තටම දිව්‍ය ලෝකේ ඉන්න අයට තියෙන ඇස කන නාසය දිව ශරීරයේ සිත කියන ආයතන හයම ධර්ම අවබෝධයට බාධා එහෙනම් උදව් කරගෙන දුෂ්කර උදව් කරගෙන දුෂ්කරයි ඒක. ඇයි ඒ ඇස මුලාවට ගෙනියනවා නේද? ඇයි දෙවියන් Tamanගේ ඇසෙන් මුළු දිව්‍ය ලෝකෙම පිරික්සා බැලුවා. දිරපු දෙවි කෙනෙක් හොයන්න නැහැ. නේද? ලෙඩ වෙච්ච දෙවි කෙනෙක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. මරණයටපත් වූ දෙවි කෙනෙක් මල කඳක් විලාප දෙදී මරණයක් කරගහගෙන යනවා පේන්නේ නැහැ. එහි ඇනුම් බැනුම් නිନ୍ଦ අපහාස පිහිනුම් කඩු කිනිසි වලින් ගහ ගැනීම බෝම්බ ගසා ගැනීම මේ කෙනෙක්ා ඉඩමට රණ්ඩු වෙනවා ගහ ගන්නවා මරා ගන්නවා රණ්ඩු කර ගන්නවා දිවි ලෝකේ නෑ පේන්නේ නැහැ. හොය බලුවොත් පේන්නේ නේ? අපි මෙහි දුකයි කියලා යමක්ද කියන්නේ ඒ කිසිවක් එහි හෙව්වට හොයාගන්න නැහැ. ඉතින් එයාට කිව්වොත් මෙහෙම දුක කියලා දෙයක් තියෙනවා හොයලා ඉන්න මං හොයලා බලන්න කියලා හොයලා මුළු දිවි ලෝකේ පීරලා හෙව්වත් එයාට හොයාගන්න බැරි කෙනා එහෙම දෙයක් නැහැ. ඔය කියන දෙයක් නැහැ. කියලා. එයාලා හොයාගන්න දෙන්නේ නැහැ එහෙම දෙයක්. ඒ නිසා ඒගොල්ලන්ගේ ඇස කන නාසය දිව ශරීරයේ සිට එමෙතන දිව්‍ය ඇස කන නාසය දිව ශරීරයේ සිට ධර්මාභෝධයට උපකාර අඩුයි. උපකාර කරගන්න දුෂ්කරයි. මනුෂ්‍ය ලෝකේ ඉන්න පුංචි ළමයාට උනත් කිව්වොත් දුක කියලා දෙයක් තියෙනවා. කියලා කිව්වොත් එයා gedara අනිත් පැත්ත හැරලා බලපුවම දුකට බුදු වෙච්ච මිනිසයා පේනවා. ගොඩක් ලෝකෙම පිරන්න ඕනේ. මනුස්ස ලෝකේ පුංචි ළමයෙකුට කියනවා වයසට යෑම කියලා දෙයක් තියෙනවා දුකට ආйти. ලෙඩවීම කියලා දෙයක් තියෙනක දුකට ආйти. ඒ පොඩි ළමයා ගෙදරම අනිත් පැත්ත හැල බලපුවම පේනවා දිරපු ලෙඩ වෙච්ච මිනිස්සු. ගමේ රටේ හොයලා බලනවා ඇත්තද බලන්න පේනවා. නගරේ ගිහින් බලනවා පේනවා. බස් එකේ ගියත් පේනවා. යම් කලක යාට බැලූ හැම තැනම මේ මිනිස් ලෝකයේ සිසාරක් කොහෙ බැලුවත් දුකින් තොර දෙයක් නැහැ කියලා අපට පේනවා. ලෙඩවීමෙන් තොර තැනක් මනුස්ස ලෝකේ නැහැ කියලා මනුෂ්‍යයාට පේනවා හොඳින් විමසා බැලුවා. මනුස්ස ලෝකයේ වයසට යමින් තොර තැනක් නැහැ කියලා පේනවා විමසා හොඳින් බලනකොට. දෙවියන්ට හොයාගන්න බෑ. ඒතර ඔබ දැන් මේ විදිහට තේරුම් ගත්තොත් ඔබ දිව්‍ය ඇසට වටිනාකමක් දෙන්න කැමතිද?
මනුස්සයෙට වටිනාකමක් දෙනවා. ධර්මාබෝධි උදව් වීම සම්බන්ධයෙන්. එහෙනම් එබඳු ඇහක් ලැබුණු කෙනත් ප්‍රමාදයටපත් වෙලා දිව්‍ය ඇසක් ප්‍රාර්ථනා කරගෙන එහි ගියොත් එහිදී ජරා මරණ දුක් අවබෝධය ඔහුට පහසු කරාවිද? පහසු කරාවිද? එහෙමනම් මේ මනුස්ස ඇසට ජරා මරණ දුක පෙනිපෙනී මනුස්ස ඇසට ජරා මරණ දුක පේනවනේ. බහුල වශයෙන් පේනවා. බැලූ තැන්වල පේනවා ජරා මරණ දුක. තමා තුලත් ජරා මරණ දුකට ගිලි යනවා පේනවා. එහෙම තියෙද්දි ඇයි මේ දුකයි කියලා තේරුම් ගන්න බැරි? ඇයි මේ ඒ දුක් සහිත ලෝකයක ඉපදීම නිසා මේක හටගන්නේ? ඉපදීම නිසා මේ දුක් ඇති වෙන්නේ. යලි කොහේ ඉපදුනත් මේ දුක් වලට යලි ගොදුරු වෙනවා. ඒ නිසා ඉපදීම නම් බියජනක, ඉපදීම නම් ඒකාන්තෙන් දුක් ඇති කරන, දුකින් තොර ඉපදීමක් ලෝකේ නැත කියලා ඇයි දකින්න බෑ? ඇයි? දකින්න සුදුසු තැන ඉඳිද්දී දැකීමට උවමනා දේ තියෙද්දී ඇයි දකින්නේ නැත්තේ? ඇයි දකින්න බැරි තැනටම යන්න හිතන්නේ? දකින්න දැකිය යුතු දේ තියෙද්දී ඒ නොදක දැකීමට නොහැකි තැනකට යන්න උත්සාහ කරන්නේ ඇයි? මොකක්ද හේතුව? ධර්මය නොදන්නාකම මිස වෙන හේතුවක් නෙවෙයි. ධර්මයේ නොදන්නාකමයි. වයසට යෑම, ලෙඩවීම, මරණය, ප්‍රියන්ගෙන් වෙන්වීම, අප්‍රියන් හා එකතු වීම මේ කියන දුකට අයිති දේවල්. ඉපදීම නිසා හටගන්නා වූ මේ දුක් ස්වභාවය අපි ආසන්නෙම තියෙනවා. අපි ආසන්නේ බහුල වශයෙන් තියෙනවා. අපේ නිවසේම, අපේ ගමේ, අපේ රටේ, අපි ඉන්න හැම තැනකම ඒ දුක් වලින් තොර තැනක් මනුස්ස ලෝකයේ කොහේ හරි තියෙනවද? කොහේ හරි හොයාගන්න පුළුවන්ද? ඕගොල්ලන්ට විමසලා බලන්න දේවල් මම කියන්නේ. ඕගොල්ලන්ට හිතන්න දේවල්. දුකට අයිති දේවල් වලින් තොර තැනක් මනුස්ස ලෝකේ නෑ. මේ ඇහැට පේනවා ඒවා. කනට ඇහෙනවා. එහෙනම් මේ ලැබූ ඇහැ කන ගැන සතුටු වෙන්න ඕන. ධර්මයේ දන්න කෙනා මේ මිනිස් ජීවිතයට ගොඩක් සතුටු වෙන්න ඕන. අපි සුදුසු දේ ලැබුණු කෙනෙක්. අපට සුදුසු ජීවිතය අපිට ලැබුණා. මේ මනුස්ස ජීවිතය අපිට ලැබුණා. ධර්මාබෝධියට සුදුසු තැනට අපි ආවා කියලා සතුටු වෙන්න ඕන. ඔටුනු පැලඳීමට සුදුසු තැනට අපි ඇවිල්ලා තියෙන කියලා සතුටු වෙන්න ඕන. ඔටුන්න තියෙන තැනට අපි ඇවිල්ලා දැන් පළඳ ගන්න තියෙන්නේ. ඇයි ඒ නොදක අපි ඈතට යන්නේ? ඔටුන්නෙන් ඈතට යන්නේ ඇයි? මොකද හේතුව? ධර්මය නොදන්නාකමයි. ධර්මය නොදන්නාකමයි. මට තේරෙන්නේ එහෙම එකක්. මට තේරෙන්නේ මෙහෙම. ඒ විදිහට. ධර්මය නොදන්න නිසායි ධර්ම අවබෝධය ඈත් කරලා අවබෝධ කරගන්න බැරි තැනකට යන්න හිතන්නේ. ධර්මය නොදන්නක. නේද? එතකොට දැන් ඔබ තේරුම් ගත යුතුයි යමෙක් ඉපදෙන්න අකමැති නම් ඒයි ධර්මය දන්නාකම. ඉපදෙන්න කැමති නම් ඒයි ධර්මය නොදන්නාකම. එතකොට යම් කෙනෙක් බ්‍රහ්ම ලෝකේ ඉපදෙන්න කැමති නම් ඒයි ධර්මය නොදන්නාකම. යම් කෙනෙක් දිව්‍ය ලෝකේ ඉපදෙන්න කැමති නම් ඒයි
ධර්මයේ නොදන්නාකම. යමෙක් මනුෂ්‍ය ලෝකේ ඉපදෙන්න කැමති නම් ඒ ධර්මය නොදන්නාකම. මොකක්ද ධර්මය? ඉපදීම දුකක්. ඉපදීම නිසා දුක හට ගන්නවා. මේක දන්නේ. ඉපදීමත් දුකක්. ඉපදීම නිසා තව දුක් හට ගන්නවනේ. නේද? ඉපදීම නිසා ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් කියන දුක් සියල්ලම හට ගන්නවා. ඒතර ඉපදීමත් දුක. ඉපදීම නිසා දුක් හට ගන්නවා. ඒතර ඉපදීම යම් තැනක ඇති වෙනවා නම් යම් තැනක ඉපදෙනවා නම් ඒ ඉපදීම ප්‍රත්‍යයෙන් ජරාවටපත් වීම, මරණයටපත් වීම, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම, ඊළඟට ප්‍රියන්ගෙන් වෙන්වීම, අප්‍රියන් හයකට වීම, මේ ආදී සියලු දුක් හට ගන්නවා. මෙයයි ධර්මය. යම් කෙනෙක් මේ දන්නේ නැත්නම් ඔහුට ඉපදීම ගැන අකමැත්තක් ඇති වෙන්නේ නැහැ. ඉපදීම ගැන අකමැත්ත ඇති නොවෙන්නේ ඇයි? ඉපදීම ගැන බයක් ඔහු තුළ නැහැ. ඇයි ඉපදීම ගැන බයක් නැත්තේ? ඉපදීමත් දුකක්. ඉපදීම නිසා දුක් හට ගන්නවා කියන්ට ඔහු දන්නේ නැහැ. දැන් අවිවාදයෙන් පිළිගන්න වෙනව නේද? යලි ඉපදින්න කැමති නම් ඔහු ධර්මයේ දන්නේ නැහැ කියන්නේ. නේද? එහෙනම් ධර්මයේ දන්නා කෙනාගේ ස්වභාවය මොකද්ද? කොහේ හෝ කොතනකවත් ඉපදෙන්න ඔහු කැමති නැහැ. ඇයි? ඒකට බයයි. ඇයි බය? ඉපදීමක් දුකක්. ඉපදීම නිසා යලි දුක් හට ගන්නවා. බලන්න ධර්මයේ දන්නාකමයි නොදන්නාකමයි නිසා මිනිසුන්ගේ ස්වභාවය වෙනස් වෙන්නේ. ධර්මයේ දන්නා කෙනා කොහේ හෝ ඉපදිනවා නම් ඒකට කැමති නැහැ. ඔව් ඉපදීමෙන් තොර වෙන්න, ඉපදීම නිදහස් වෙන්න ආසයි. ඉපදීම ගැන මතක් වුණත් ඔහුට බයක් ඇති වෙනවා. තැති ගැනීමක් ඇති වෙනවා. කතා කරනවත් කැමති නැහැ ගැන හිතන්න තියා. හිතන්නවත් කැමති නැහැ කතා කරන්න තියා. හිතුවත් බය ඇති වෙනවා. ධර්මයේ නොදන්න කෙනාට ඔහුගේ සිත තුළ තියෙන ප්‍රාර්ථනාව ප්‍රධාන ප්‍රාර්ථනාවක් බවට පත් වෙනවා කොහේ හෝ ඉපදීම. ඔහුගේ කායික ක්‍රියා, මානසික ක්‍රියා, වාචික ක්‍රියා සියල්ල එක අරමුණකට කටයුතු කරනවා. මොකක්ද අරමුණ? ඔහු කැමති තැන ඉපදෙන්න. එහෙමද නේ? ඉපදීම ගැන බය නැති කෙනා, ඉපදීම ගැන බය නැති කෙනාගේ කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා මේ සියල්ලක්ම එක ඉලක්කයකට කේන්ද්‍ර වෙනවා. යොමු වෙනවා. මොකක්ද ඉලක්කය? ඒ කැමති තැන ඉපදෙන්න. දැන් ඔබට තේරෙනවා ධර්මයේ නොදන්නකම කොච්චර භයානකයිද නේද? ධර්මයේ දන්න කෙනා ඔහුගේ කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා එක ඉලක්කයකට යොමු වෙනවා. කුමකටද? ඉපදීමෙන් නිදහස් වීම පිණිස. එහෙමනම් ධර්මයේ දන්නා බවයි නොදන්නා බවයි වෙන් කර අඳුර ගන්නට ඒ ක්‍රමය හොඳයි. හැබැයි ඒක බාහිරින් හොයලා ගන්න බෑ. තමා තුලින්ම බලන්න තමන්ගේ කායික ක්‍රියා, මානසික ක්‍රියා, වාචික ක්‍රියා වලින් තියෙන ප්‍රාර්ථනාව මොකක්ද? බලවත් කැමැත්ත මොකක්ද? මනුලව ඉපදෙන්නටද? මනුලව යම් සැප සම්පත් තියෙන මනුෂ්‍ය ස්වභාවයකටද? නැත්නම් දෙව්ලොවටද? නැත්නම් බඹලොවටද? එහෙමනේ තියෙන්නේ නේ. දැන් අර අපි කතා අහලා තියෙනවානේ. යම් පාට මල් ටිකක් පූජා කරලා ඉබඳු පාට ඇති දිව්‍ය ජීවිතයක් ලැබේවා කියලා අපි කතන්දර අහලා තියෙනෝනේ. එතකොට යම් දෙයක් පූජා කරලා මෙබඳු පැහැයෙන් යුක්ත බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා තියෙනෝනේ. ඒ ප්‍රාර්ථනා ඉටු වෙනවා. ඒතර අපි බලන්න ඕන අපේ ප්‍රාර්ථනා මොනවද?
අපේ ප්‍රාර්ථනා මොනවද? ඒ ප්‍රාර්ථනා හටගන්නේ මොනවා මුල් වෙලාද? මේ ලෝකේ ගැන අසා දැනගන්න දේවල් වලින්. ලෝකේ ගැන අසා දැනගන්න දේවල් මුල් වෙලා අපේ ප්‍රාර්ථනාවන් සකස් වෙනවා. දැන් බලන්න අපි අහලා තියෙන ඇතම් කතන්දරවල තියෙනවා ඇතම් අය ඉන්නවා යම් යම් සැප විපාක ගැන අහනවා. අහලා ඒකට ආස කරනවා. එතකොට ඒගොල්ලන් එහෙම නැත්තම් මම අර කලින් කිව්වේ යම් පිටු නිල් පාට මල් දකිනවා. නිල් පාට මල් මිටක් පූජා කරලා මා උපදින තාක් නිල් පාට වේවා කියලා පතන කට්ටිය ගැන අපි අහලා තියෙනවානේ. පතපු අය. පතලා එහෙම ලැබුණා කියලා අපි අහලා තියෙනවා. ඒතර අපට හිතෙනවා ෂා මේක නම් අයිස්ක්‍රීම් කන්නා වගේ. පැතුවා ලැබෙනවා. ඒතර නිල් මල් ඕන තරම් තියෙනවා පූජා කරනවා පතනවා. කාටවත් පේන්නේ නැහෙනේ. කාටවත් පෙන්වන්නේ ලැජ්ජයි තියන්නේ කියලා ඕන තරම් පතනවා. ඒතර ඒක හොයාගන්න බලන්න තමන්ගේ හිතෙන්නේ. එහෙම ප්‍රාර්ථනා කොච්චර ඇද්ද මිසුණනේ? නිල් පාටල ඉපදෙන්න, රතු පාටල ඉපදෙන්න. ඊළඟට රෝස පාටල ඉපදෙන්න, පරවි කකුල් වගේ පාට වෙලා ඉපදෙන්න, මුතු ඇට වගේ දත් වෙලා ඉපදෙන්න. එවිට සුප්‍රසිද්ධ නිලියෝ වගේ ඉපදෙන්න. කොච්චර ප්‍රාර්ථනා මිසුන් තුල ඇද්දනේ? ඉපදීම සම්බන්ධයෙන් අනේක ප්‍රාර්ථනා ඇතිනේ. නේද? මේ දුක් ගොඩේ ඉන්න මිනිස්සු යලි ඉපදින්න කරන ප්‍රාර්ථනා කොච්චර ඇද්දනේ හොයලා බැලුවා. හැබැයි හොයලා බලන්න නෙමෙයි මම කියන්නේ. ඒක හොයලා බලනවා Tamanගේ ප්‍රාර්ථනා දිහා. බාහිර ලෝකේ හොයලා බැලුවොත් හරියට ඒක අසුචි වලකට බැහැලා ඒකේ මොන හරි මණිකක් හොයනවා. අසුචි වලක බැහැලා ඒකේ මිහිරි දෙයක් තියෙනවද කියලා හොයලා බලනවා. ඒ නිසා බාහිරින් හොයන්න එපා. Tamanගේ ප්‍රාර්ථනා දිහා බලන්න ඕන. එතකොට ඒක හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒතර ඔබට බැරි වෙලාවක් හිතුනොත් එහෙම නිල් පාට දෙවි කෙනෙක් වෙන්න ප්‍රාර්ථනා මාත්‍ර කර තිබ්බනම් ඔබට ටිකක් ලැජ්ජාව හිතෙන්න ඕන. ටිකක් නෙවෙයි හොඳටම ලැජ්ජා හිතෙන්න ඕන. ඔබට හිතුණනම් පරවි කකුල් වගේ පාට තියෙන සුරංගනාවයක් කළ ඉපදෙන්න නැත්තම්. කියලා හිතවිලි මාත්‍ර කර හිත කොහේ හරි කුණකර තිබ්බනම් ඔබට නිකන් ඒක හිරිකිතක් වෙන්න තියෙනවා. මේ වගේ මෝඩ හිතක් මට ආවනේ කියලා හිතෙන්න ඕන. ඔබට හිතුණා නම් අර මැණික් ඔබ්බපු කුළුණු සහිත මුතු ඔබ්බපු කුළුණු සහිත බබලන විමාන තියෙන තූර්ය වාදනයන්ගේ යුක්ත අලංකාර විමාන සහිත දිවිවරු පිරවරාගත්ත දිව්‍ය රාජෙක් වෙලා ඉන්න ඔබට මැවිලා පේන්න පුළුවන් දිව්‍ය ලෝකේ. එහෙම ප්‍රාර්ථනා තියෙන්න පුළුවන් නේ. එහෙම අය ඇති නේද ලෝකේ? නැද්ද? එහෙම ප්‍රාර්ථනා තියෙන අය ලෝකේ නැති වෙන්න පුළුවන්. ඇති නේද? එහෙම ඇයි යලි ඉපදෙන්න හිතෙන්නේ ප්‍රාර්ථනා කරන්න? එහෙම ප්‍රාර්ථනා එන්නේ ඇයි? මොකද හේතුව? ධර්මය නොදන්නා කමමයි. වෙන හේතුවක් තියෙයිද? වෙන හේතුවක් තියෙයිද? වෙන හේතුවක් නැහැ. ධර්මයේ නොදන්නා කමෙන්ම තමයි මේ নানা ප්‍රකාර ප්‍රාර්ථනා, විවිධාකාර ප්‍රාර්ථනා ඇති වෙන්නේ. ඒ ප්‍රාර්ථනා ඇතැම් ඒ ප්‍රාර්ථනා සියල්ලක් භයානකයි. ඇතැම් ප්‍රාර්ථනා බැලුබැලමටම භයානකයි. බලන්න සමහර අයගේ ප්‍රාර්ථනා තියෙනවා ඉපදෙන જાති මං පලි ගන්නවා. පස්සෙන් එනවා හිටපන් කියලා. මං යකෙක් වෙලා එනවා. නැත්නම් මං නාගයෙක් වෙලා එනවා. එහෙම ප්‍රාර්ථනා තියෙනවනේ. තියෙන්න පුළුවන්ද? ඈ? ඒක ඔයගොල්ලන් කිව්වම ඔයගොල්ලන් විශ්වාස කරන්නේ නැහැ මේවා. එහෙම ප්‍රාර්ථනා තියෙනව නේද? එහෙම අය ඉන්නව ලෝකෙනේ. ඉන්නවා. ඒවා බැලුබැලමටම භයානකයි. බැලුබැලමට භයානක ඒවා ගැන ඒවා හොඳයි. මොකද අපිට එකෙන් තේරෙනවා ඒක භයානකයි කියලා. බැලුබැලමට භයානක ඒවා අපිට තේරෙනවා. ඒකට අපිට එකෙන් එහෙම එකක් අතහර ගන්න පුළුවන් නේද?
නොවේවා. එහෙම එකක් නොවී ඉන්න අපිට හදා ගන්න පුළුවන්. නමුත් බැලුබැලමට භයානක නොවන ඒවා තියෙනවා. දැන් පරවි කකුල් වගේ රූප ස්වභාවයෙන් යුක්ත දිව්‍යාංගනාවක් වේවා. උපනුපන් ಜಾති මේ මල් මිටේ පාට වගේ පාටෙන් යුක්ත කෙනෙක් වේවා. එහෙම ප්‍රාර්ථනා තියෙනවනේ ලෝකේ. තිබුණු බවට අපි අහලා තියෙනවනේ. ඒ ඇසීම නිසා ඒ බඳු දේවල් අහපුවාම එයාටත් ඒ බඳු ප්‍රාර්ථනා එන්න පුළුවන් නේ. නේද? එයිද නැද්ද? එයි දැන් ඕගොල්ලෝ දොස්තර මහතුරු ඉන්නවා. ඕක අහනවා මේ පොඩි ළමයි. මමත් දොස්තර කෙනෙක් වෙන්න ඕනේ. ප්‍රාර්ථනා එනවද නැද්ද? එනවා. ඒව නරකයි කියලා මම කියන්නේ සියල්ල හොඳ නැහැ. මෙලව ජය ගන්න සාමාන්‍ය ප්‍රාර්ථනා ඕන. නමුත් අපි මේ ලෝකය ගැන මෙලව පරලෝ දෙලොවම සසඳා බලද්දී එන ප්‍රාර්ථනා වලින් අපි පරිස්සම් වෙන්න ඕන. පොඩි කාලේ ඉස්කෝලේ යන ළමයෙකුට අනාගත ජීවිතේ සාර්ථක කරගෙන ඉගෙන ප්‍රාර්ථනා නොකළ යුතුයි කියලා අපි කියන්නේ. ඉස්කෝලේ යන ළමයා වෛද්‍යවරයෙක් වෙන ප්‍රාර්ථනා කරනවා. කළ යුතුයි හොඳයි. එයාට ඒක නැගිටින්න උදව්වක් වෙනවා. මෙලව ජයග්‍රහණයට ඒක වුණා කරනවා. අපි මේ අන්තවාදීව ධර්මයේ කියන්නේ අන්තයකට යන්නේ නැහැ. අපි මධ්‍යස්ථුනේ ධර්මයේ කතා කරන්නේ. නේද? යමෙක් ඉන්නවල මම හොඳ නිර්මාණශීලී ඉංජිනේරුවෙක් වෙන්න ඕන. හොඳයි. ඒතර මේ ලෝකේ යම් දියුණු මිනිසුන් සාමාන්‍ය දියුණු මිනිසුන් බිහි වෙනවා. නේ? නමුත් අපි මෙලොව පරලොව දෙලොවීම සම්බන්ධයෙන් ඇතිවෙනා වූ ප්‍රාර්ථනා බලන්න. දැන් යමෙකුට ඇති වුණොත් එහෙම මම අහවල් දිව්‍ය ලෝකේ මෙබඳු බල සම්පන්න දෙවි කෙනෙක් වෙනවා. අන්න ඉබඳු ප්‍රාර්ථනා හොඳයි වගේ පේන හැබැයි බියජනකයි. මක් නිසාද බියජනක වෙන්නේ? ඇයි බියජනක වෙන්නේ ප්‍රාර්ථනා? හැබැයි හොඳයි වගේනේ. ඇයි? ලස්සන දෙවි කෙනෙක්. පරවි කකුලගේ පාටයි, විමානෙත් පහළ වෙලා මැණික් ඔබපු කුළුණු සහිතයි. නේද? රත්තරන්ෙන් ආලේප කරපු විමාන. ඒ වගේ දේවල් තියෙනවා කියලා අපි අහලා තියෙනවා. එතකොට තූර්ය වාදනය කරන කණ්ඩායම් 500ක් 1000ක් ඉන්නවා. ඒගොල්ලෝ විනෝද වෙනවා, සතුටු කරනවා. ඒතර අපිට ප්‍රාර්ථනා එහෙම ආවොත් ඒ ප්‍රාර්ථනාව ලස්සනයිද නැද්ද? බැලුවලට ලස්සනයි. හැබැයි ඒක බියජනක ප්‍රාර්ථනා. ඇයි? ඒ ප්‍රාර්ථනාව ඉටු වෙන්න නම් ඉපදින්න වෙනවා. ඒකයි බිය. දැන් ඉංජිනේරුවෙක් වෙන්න ප්‍රාර්ථනා කරන කෙනාට අමුතුන් ඉපදින්න ඕනේ ඉපදිලා තියෙන්නේ. ඒ නිසා ඒ ප්‍රාර්ථනා වරදවලා ගැන ප්‍රාර්ථනා නැති කෙනෙක් වෙනවා කියලා මොඬ වෙන්න එපා. අනිත් ගමන මේ එහෙම අයනේ ඉන්නේ නේද? එහෙම අයනේ ඉන්නේ ගොඩක් වෙලාවට. නේද? අපි ගයක් හදන්න ප්‍රාර්ථනා කරන් ඉන්නවා. එහෙම කමක් නෑ හදන්න. දොස්තර කෙනෙක් වෙන ප්‍රාර්ථනා කරනවා. ඒව ලොකු අනතුරු වෙනව නෙමෙයි. ඒවා සාමාන්‍ය ජීවිතය ගත කරන්න. එහෙම ඕන මිනිසුන්ට ක්‍රියාශීලී මිනිසුන් බවට පත් වෙනවා. මේ රටේ සාමාන්‍ය පහසු ඇති වෙනවා. ඒවා ඕමනයි. එහෙම නැත්තම් මිනිසුන් නිකන් දර කොට වගේ වෙන්න එපා. ධර්මයේ කියන්නේ අජීවී මිනිසු බිහි කරන එකක් නෙමෙයි. ධර්මයේ කියන්නේ ක්‍රියාශීලී මිනිසුන් බිහි කරන එකක්. නමුත් අපි මේ ප්‍රාර්ථනා කියලා භයානක දේවල් කියලා පෙන්වන්නේ පරලෝ සම්බන්ධයෙන් ඇති කරගන්නා ප්‍රාර්ථනා. එතකොට අර දිව්‍ය ලෝක ගැන ප්‍රාර්ථනාව ලස්සනයි වගේ වුණාට බියජනකයි. ඇයි බියජනක? ඒ ප්‍රාර්ථනාව ඉටු වෙන්න නම් ඉපදිය යුතුයි. එතනයි වරදින්නේ. නැත්තම් දිව්‍ය විමානේ නරක නෑ. ඉතින් බලන්නකො මිනිස්සුන්ට දිව්‍ය විමානයක් ලැබෙන්න කොච්චර එකද? අපිට ඉරිසියා නෑ. දැන් ඔබ සමහර අය හොඳ වාහන ගන්න අපෙන් අහම අපි සතුටු වෙන්නේ. ඒ වගේ ඔබට දිව්‍ය විමානයක් පහළ වෙනවා නම් ඔබට පරවි කකුලගේ පාට ශරීර බිහි වෙනවා නම් අපි ආසයි. හොඳයි. ඔබට තූරි වාදනයෙන් සතුටු කරන 500ක කණ්ඩායමක් එනවා නම් අපි කැමති. හොඳයි. අපි කවදාවත් ඒක අකමැති කියන්නේ ගන්න එපා කියන්නේ. හැබැයි මතු ජීවිතයේ ඔබ ප්‍රාර්ථනාවකට ගත්තොත් එහෙම
ඒ ප්‍රාර්ථනාවට නම් අපි සතුටු වෙන්නේ නැහැ. ඒ සැපයට අපි සතුටු වෙන්නේ නැහැ. මෙලව ඔබ ලස්සන ගයක් හදා ගන්නවා අපි සතුටු වෙනවා. අනේ කොච්චර එකක්ද? මෙලව ඔබ ලස්සන ඇඳුම් අඳිනවා අපි සතුටු වෙනවා. මෙලව ඔබ හොඳ වාහනයක් පාවිච්චි කරනවා අපි සතුටු වෙනවා. හැබැයි ඔබ මතු දිව්‍ය විමානයක් සැප ප්‍රාර්ථනෙන් ඉන්නවා. අපි එයින් සතුටු වෙන්නේ නැහැ. හැබැයි ඒක ඊර්ෂ්‍යාව නෙමෙයි. අපිට අහෝ මේ මොකද්ද කරගන්න විපත කියලා හිතෙනවා. මක් නිසාද මේ හිතෙන්නේ? ඒ සැප ලබන්ට නම් උගුලට අසු වෙන්න ඕන. නිල් තනකොළ ටික කන්නම් කියලා යන මෝ පැටියට උගුලට අසු වෙන්න වෙනවා. ඒ නිල් තනකොළ පිටිය මෝ වැද්දගේ සීමාවට යන්න වෙනවා. නිල් තනකොළ කන්ට හිතන පතන මොවාට මෝ වැද්දගේ සීමාවට යන්න වෙනවා. එතකොට ඒක දන්න කෙනා ඒ මොවාගේ ප්‍රාර්ථනාව ගැන සතුට වෙනවද? අහෝ මොහුට මොකද වෙන්නේ කියලා හිතනවාද? ඒ නිසා ඔබගේ ප්‍රාර්ථනා මෙලවට සීමා කරගන්න. පරලොවට ප්‍රාර්ථනා ගෙනියන්න එපා. පරලොවට ප්‍රාර්ථනා ගෙන යාම මෝ වැද්දගේ තනකොළ සීමාවට ඇතුල් වෙන්න ගන්න උත්සාහය. ඇතුල් වෙන්න වෙන්නේ නැහැ. සීමාවේදී මුගලට අහු වෙනවා. ඒ නිසා ඉපදීම දුකක් කියලා නොදන්නවා නම්, ඉපදීම නිසා දුක් හටගන්නවා කියලා නොදන්නවා නම්, එය ධර්මය නොදන්නාකමයි. ඒ ධර්මය නොදන්න කෙනා යලි ලෝකේ කොහේ හරි උපදින්න ආසයි. ඒ ආසාව සාධාරණීකරන්න නම් ඔහු කරන්නේ ඒ ඉපදීමෙන් පසු ලැබෙන ප්‍රතිලාභ වර්ණනා කිරීම. එහි විමානය, එහි බලවත් බව, එහි වර්ණය අගය කරනවා. ඒ ධර්මය නොදන්නකමේ ස්වභාවය. ධර්මයේ දන්න කෙනා ලෝකේ කොහෙවත් කොතනකවත් කුමන විදියකින්වත් ඉපදීමක් තියෙනවා ඉපදීමට ආස නැහැ. අන්නේ බඳු ස්වභාවයෙන් යුක්ත අය ශ්‍රාවකේ. අන්නේ බඳු කැමැත්තක් තියෙන කෙනා තුළ ඉපදීමට හේතු වෙන චිත්ත අභ්‍යන්තරයේ තියෙන ස්වභාවය ෂය වෙනවා. ආශ්‍රව ෂය වෙනවා. ඉපදීම කොතන ඉපදුනත් ඒ ඉපදීම බය උපදින දුක් ඇති කරන දෙයක් විදිහට තේරෙනවා නම් ඉපදීමෙන් නිදහස් වීමටම නම් ඔහුගේ කැමැත්ත මුලින් නිරේ ඉපදෙන අපාය ඉපදීමට හේතු වෙන ආශ්‍රව ෂය වෙලා යනවා. ඊළඟට කාම ලෝකේ ඉපදෙන්න හේතු වෙන ආශ්‍රව ෂය වෙනවා. ඊළඟට මේ ලෝකේ කොහේ හෝ ඉපදෙනවා නම් රූප ලෝක අරූප ලෝක මේ ආදී කොහේ හරි ඉපදෙනවා නම් ඉපදීම පිණිස යම් ආශ්‍රවයක්ද ඒ සීල ආශ්‍රව ෂය වෙලා යනවා. සීල ආශ්‍රව ෂය වීමෙන් ආශ්‍රව ෂය වීම සම්පූර්ණත්වයටපත් වෙනවා. ඒතර ඔහු දන්නවා ආශ්‍රව ෂය වුණා. ඒක ඔහුට ලැබෙන ඥානය. ඒතර ඔහු දන්නවා යලි ඉපදීමක් නැත කියලා දන්නවා. ඒතර ඔහුට ඉපදීම නිසා බයක් හටගන්නේ නැහැ. බලන්න ඉපදීම නිසා ඉපදීමට බය ඉපදීම නිසා දුක් ඇති වෙනවා කියලා දන්න ඉපදීමට බයක් ඇති වෙන කෙනා ආශ්‍රව ෂය වීම ඉපදින ස්වභාවයටපත් වෙනවා. යම් කලකදී ආශ්‍රව සම්පූර්ණයෙන් ෂය වෙලා යනවා. ආශ්‍රව ෂය වුණා කියලා දැනගන්නවා. ඉපදීමෙන් නිදහස් වුණා කියලා දැනගන්නවා. දැන් ඔහුට ඉපදීම ගැන බයක් හටගන්නේ නැහැ. නිදහස්. නමුත් ඉපදීමට බයක් නැති කෙනා කියන්නේ ඉපදීම දුකයි කියලා නොදන්න කෙනා ඉපදීමට බයක් නැහැ. ඇයි ඉපදීම දුක කියලා දන්නේ නැහැ.
යම් කලකදී ඉපදීම නිසා යම් තාක් දුක් ඇද්ද සියල්ල ඔහුට විඳින්න වෙනවා. ඒ සියල්ලට ගොදුරු වෙන්න වෙනවා. తాවකාලික පුංචි සැපක් tie. අර මුවවැද්දාගේ තනකොළ කොටුවට ගියාම ආසන්න තියෙන තනකොළයක් දෙකක් සමහර විට කන්න පුළුවන් වෙයි. එයා රැවටිලා ඉන්න තාක් තනකොළ ටිකක් කන්න පුළුවන් වෙයි. එයා හොඳට පුෂ්ටිමත් වෙනකන් තනකොළ ටික කන්න මුවවැද්දා අවසර දෙයි. ඉඩ දෙයි. මුලාව තුල ගිලුණට පස්සේ සීකල්පනා අයින් වුණාන් පස්සේ මුවවැද්දා සුදුසු කලට උගුලාට බේරෙන්න ලැබෙන්නේ. ඒ නිසා ධර්ම අවබෝධයේ පිණිස සුදුසු වෙන්න නම් ධර්මයේ දන්න අය බාටපත් වෙන්න ඕන. ධර්මයේ දන්න අය ධර්මයේ දකින අය බාටපත් වෙනවා. ධර්මයේ දන්න ධර්මයේ දකින කෙනා ඉපදීමට නම් කිසි කලක කැමති වෙන්නේ නැහැ. ඉපදීමේ නිදහස් වීම තමයි ඔහුගේ එකම ප්‍රධානම ප්‍රාර්ථනා බලාපොරොත්තු. ඒක ප්‍රාර්ථනා කියලා මම වචනේ පාවිච්චි කරාට අපට වචන අඩුයිනේ භාෂාවේ නේද? මම කලින් කිව්තන තියෙන වචනේ තමයි අපි පාවිච්චි කරන්නේ. එතකොට ඒක ප්‍රාර්ථනාවක් නෙවෙයි, ඒක කැමැත්තක් ඉතින්. සාමාන්‍ය ලෝකේ ප්‍රාර්ථනා විදිය ගන්න එපා. එතකොට මේ විදිහට ධර්ම අවබෝධයට සුදුසුකම් ලබන කෙනා ඉපදීමෙන් නිදහස් වෙනවා. ධර්ම අවබෝධයට සුදුසුකම් නොලබන කෙනා ඉපදීමට ගොදුරු වෙනවා. බේරෙන්න බැරි වෙනවා. යලි යලි දුකට ගොදුරු වෙනවා. එතකොට ධර්ම අවබෝධයට සුදුසුකම් තියනවාද කියලා Taman තුලින් තේරුම් ගන්න කොහොමද? කොහේ හරි මුල්ලක බලන්න හැංගිලා කොහේ හෝ ඉපදෙන්න ආසා මාත්‍රයක්වත් තියෙනවද කියලා බලන්න වෙනවා. නේද? ඒ ආසා මාත්‍රකර තියෙනවා නම් ධර්ම අවබෝධයට සුදුසු වෙන්නේ නැහැ. මක් නිසාද? ආශ්‍රව ක්ෂය වීම පටන් ගන්නෙ නැහැ. එහෙනම් ඉපදීම ගැන අකමැත්ත තිබිය යුතුමයි. ඉපදීම ගැන අකමැත්තක් ඇති වෙන්න නම් ඉපදීම දුකක් බව, ඉපදීම නිසා දුක හට ගන්නා බව දැනගන්න ඕන. එහෙම දැනගන්නේ ධර්මයේ ඉගෙන ගැනීමෙන්, ධර්ම ශ්‍රවණය කිරීමෙන්. ඒතර යම් කෙනෙක් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඉපදීම දුකක්, ඉපදීම නිසා දුක් හට ගන්නවා කියලා දැනගන්නවා. එවිට ඔහු ඒ වචනේ පිළිගත්තොත්, ඒ ධර්මෙ පිළිගත්තොත්, ඔහු බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගත්ත කෙනා. ඔහුට කියනවා සද්ධාවටපත් වුණ කෙනා කියලා. ඒ සද්ධාවටපත් වුණ කෙනා තමයි ඉපදීමෙන් නිදහස් වීම පිණිස මඟට පැමිණි කෙනා වෙන්නේ. ඒතර ශ්‍රද්ධාව තමයි ඒ මඟ ඇති කරගන්නත්, මාර්ගයේ ඉදිරියට යන්නත් අපට ජවයේ බලය ලබා දෙන්නේ. එhmenan යම් කෙනෙකුට ඉපදීම කියන දේ නිදහස් වෙන්න නම් ඔහුට විශාල බලයක් ඕන. ඉපදීමට අකමැති වෙන්න විශාල බලයක් ඕන. මක් නිසාද බලන්න දෙවියන්ගේ සැප ගැන හිතෙනවා, බඹුන්ගේ සැප ගැන, මිනිස් ලෝකයේ සැප ගැන අපට ඇහෙනවා, පේනවා. ඒකට ඒ සැප ඉක්මවලා ඒවා ඒකෙන් විනිවිද දුක් පේරින්න ඕන. එනකට විශාල බලයක් ඕන. අන්නේ බලය ශ්‍රද්ධා බලයෙන් තමයි අපට ලබා දෙන්නේ. ශ්‍රද්ධාව අපේ සිත බලවත් කරනවා මේ සාමාන්‍ය සැප ඉක්මවා දුක් තියෙනවා කියලා දකින්න. ඉතින් ඒ ශ්‍රද්ධාව මාත්‍රයක් තිබුණත් අපේ ඇස අපට උදව්වට ඉන්නවා. ශ්‍රද්ධාව ටිකක් තිබුණත් ඒ ශ්‍රද්ධාවන්ත කෙනාට ශ්‍රද්ධාව මුල් කරගෙන අපේ ඇස උදව්වට ගන්න පුළුවන් මේක ඇත්තද කියලා බලන්න. දෙවියන්ට අපි හිතමු බුදුරජාණන් වචනේ අපි කියනවා වයසට යෑම දුකයි කියලා කියනවා දෙවියන්ට. කියන හින්දා බලමුකෝ කියලා බලනවා යා. පේනවද? පේන්නේ. අපිට කියනවා වයසට යෑම දුකයි කියලා අපට කියනවා. අපි ගොඩක් අහන්න බලනවා ඇත්තද මේක බලපුවම පේනවනේ. අපට පේනවා. එතකොට සද්ධාවටපත් වුණ මිනිසයාට එයාගේ ඇහැ අවබෝධයට පිණිස උදව්වට ගන්න පුළුවන්. සද්ධාවටපත් වූ මිනිසයාගේ කන අවබෝධයට උදව් පිණිස ගන්න පුළුවන්. ඇයි? අවබෝධයට උදව් පිණිස වන දේවල් දකින්න තියෙන මනුස්ස ලෝකයේ කෙරවලක් නැතුව. නේද?
අවබෝධයට උදව් වෙන දේ තමයි වයසට යෑම, ලෙඩවීම, මරණයටපත් වීම. මේවා මනුස්ස ලෝකේ තියෙනවා. සද්ධාවටපත් වුණ කෙනා Tamanගෙම ඇහිම් බලද්දී වයසට යෑම ගැන නිමිති පේනවා ඕනතරම්. ලෙඩවීම ගැන නිමිති පේනවා ඕනතරම්. මරණය ගැන නිමිති ඕනතරම් පේනවා. අපේ මහ බෝසතන් වහන්සේ ඒ නිමිති ගොඩාක් දැක්කේ නෑනේ. නේද? අපේ මහ බෝසතන් වහන්සේ වයසට යෑම, ලෙඩවීම, මරණය ගැන නිමිති ගොඩාක් දැක්කද? නේද? අපි තරම් දැකලා නෑ නේද? එහෙනම් අපි මේ නිමිති ගොඩේ ඉඳගෙන මරණ ගොඩක ඉන්නේ. ලෙඩ ගොඩක අපි ඉන්නවා. දිරපු මිනිස්සු ගොඩක අපි ඉන්නවා. මෙයයි ධර්මාභෝධයට සුදුසු නිමිත්ත කියලා අපි දන්නේ නෑ. ඒ තමයි ධර්මයේ නොදන්නාකම. ශ්‍රද්ධාව නැතිකම. ශ්‍රද්ධාව තියෙනවා බුද්ධ වචනේ පිළිගන්නවා නම්, බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්නවා නම්, අන්න යාට Tamanගෙම ඇස උදව්වට ගන්න පුළුවන් දහම් අවබෝධයට සුදුසු නිමිත්ත දකින්න, යලි දකින්න. ඒ දිරණ ශරීරය ගැන කලකිරීම පිණිස මේ ඇහැ උදව්වට ගන්න පුළුවන්. ලෙඩ වෙන ශරීරය ගැන කලකිරීම ඇති කරගන්න මේ ඇහැ උදව්වට ගන්න පුළුවන්. හැබැයි දෙවියන්ට ඒ වාසනාව නැහැ. දෙවියන්ගේ ඇහැ කොච්චර හොඳයි කියලා අපි හිතුවත්, බලවත් වුණත්, මනුස්ස ඇහැට වඩා බලවත් කියලා හිතුවත්, තර්ක කරත් ඒ ඇහෙන් දිරපු දෙවියෝ දකින්න බෑ. දිරපු බ්‍රහ්මියෝ දකින්න බෑ. ලෙඩ වෙච්ච බ්‍රහ්මියෝ දකින්න බෑ. මැරිච්ච බ්‍රහ්මියෝ දකින්න බෑ. එහෙනම් ඒ ඇහැ කොච්චර බලවත් වුණත් අපේ මේ දුර්වලයි කියලා හිතන ඇහැ තරම් වාසනාවන්ත නෑ නේ. ඈ? එහෙමනම් දිවකන ධර්මාභෝධයට උදව් වෙන එකක්ද? ඈ? උදව් වෙන්නේ නෑ. ආන් මේ විදිහට ඇත්ත තේරුම් ගන්න. මනුස්ස ඇහැ කන නාසය දිරුවත් අපට උදව්වට ගන්න පුළුවන්. හැබැයි ඒ උදව්වට ගන්න නම් ශ්‍රද්ධාව මුල් වෙන්න ඕන. ශ්‍රද්ධාවක් තිබුණොත් දෙවියන්ට පවා ඒක කරන්න පුළුවන්. ඒකයි බුදුරජාන් වහන්සේට දෙවියන්ගේ ශාස්ත්‍රුන් වෙන්න පුළුවන්. ශ්‍රද්ධාව නැතිනම් දෙවියන්ට තමා ශ්‍රද්ධාවන්ත මිනිස්යාටත් මේ ඇහෙන් දිරීම දකින්න බෑ. ලැබවීම පේන්නේ පිළිගන්නේ නැහැ. එයා හිතනවා මේ ශරීර දිරුවට නොදිරන දිව්‍ය ශරීර ලෝකේ තියෙනවා කියලා හිතනවා. එහෙයන්ද හිතනවා. මේ අනුම් බැනුම් වැස්සෙන් අවෙන් පීඩා, මැසි මඳුරු පීඩා, කුසගිනි පීඩා මේ ඔක්කොම මනුස්ස ලෝකේ. නොපෙනෙන ලෝකේ පීඩා ඔක්කොම මනුස්ස ලෝකේ. මේව නැති තැන් තියෙනවා. ඒකට ප්‍රාර්ථනාවක් එනවා. රැලි ගහින ශරීර මෙහි විතරයි. ඒව නැති තැන් තියෙනවා. ප්‍රාර්ථනාවක් ඇති වෙනවා. බලන ධර්මයෙන් තොර හිත යලි දුකට ගොදුරු වෙනවා. රැවටීමටපත් වෙනවා. ඒ නිසා ධර්ම අවබෝධයේ සුදුසු සිතක් පිණිස ධර්මයේ පිළිගන්න. බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගන්න. බුදුරජාණන් වහන්සේ වචනේ පිළිගත් සැනින්ම අපේම මේ දිරණ ඇහැ අපට උදව් කරાવી. අපට මඟ පෙන්නාවි. අපට අවබෝධයේ පිසවන නිමිත්ත ළඟම තිබෙන බව අපේම ඇස අපට පෙන්නාවි. අප තුළ ශ්‍රද්ධාව ඉපදුනොත්. අප තුළ ශ්‍රද්ධාව ඇති වුණොත් අපේම මේ ඇහැ අපේම නිවසේ තුළම අපට ධර්මාවබෝධය උමනා නිමිත්ත තිබෙන බව පෙන්නාවි. අපේ කනම අපට උදව් කරાવી. ධර්මාවබෝධය සුදුසු නිමිත්ත අප අසල තිබෙන බව පෙන්වා දෙන්නට. අපේම ශරීරය, අපේම දිව, අපේම නාසය, අපේම සිත අපට උදව් කරගන්න පුළුවන් ධර්මාවබෝධයේ පිසවන නිමිත්ත අඳුන ගන්න. ඒක අපි ළඟ තියෙනවා. හැබැයි ඒකට උදව් වෙන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැති කෙනාට ධර්මාවබෝධයට උමනා නිමිත්ත ඇහැට ඇනුණා, ඇහැ ආසන්නට ගිනාවත් දකින්න බෑ. ශ්‍රද්ධාව මොනතරම් උපකාර සහිතයිද නේ? ශ්‍රද්ධාව මොනතරම් අනුග්‍රහශීලීද? ශ්‍රද්ධාව මොනතරම් කෙනෙකුට බලය ඇති කරලා දෙනවද? ශ්‍රද්ධාව බලය කියන එක මිනිසියෙකුට කොයිතරම් උපකාර සහිතයි? ශ්‍රද්ධා බලය කියන එක මිනිසියෙකුට කොයිතරම් හිත පිණිස පවතිනවද? නේද? ඒ ශ්‍රද්ධා බලය
බුද්ධ වචනේ පිළිගැනීමෙන්මයි ඇති වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ වචනය පිළිගනිමින් ඉපදීම දුකක් බව පිළිගනිමින් ඉපදීම නිසා දුක් හටගන්නවා කියලා පිළිගනිමින් තමා තුළ ශ්‍රද්ධාව ඇති කරගන්න. ඒ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් විදිහට දියුණු කරගන්න. ඒ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් බවට පත් වුණොත් ඔබගේ සිතට බලයක් ඇති වේවි. ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රිය ශ්‍රද්ධා බලය බවට පත් වේවි. ඔබට ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රියත් ශ්‍රද්ධා බලයත් තිබෙනවා නම් ශ්‍රද්ධා ඉන්ද්‍රියක්සේ ඔබට උපදව ගන්න පුළුවන් වුණොත් ඒ ඔබේ ශ්‍රද්ධාව ඔබේ ඇස තුලින්ම ඔබට දහම් අවබෝධය වන නිමිත්ත පෙන්නාව. ඔබේ ඇහෙන්ම ඔබට පෙන්නාව. ඔබේ කනින්ම ඔබට අහන්න සලසාවි. ශ්‍රද්ධාව විතරක්ම උපකාර සහිතයි. ශ්‍රද්ධාව විතරක්ම අපට අනුග්‍රහශීලී. ශ්‍රද්ධාවෙන් තොර කුමන බලවතාටවත් ධර්මාභෝධිට උනා නිමිත්ත දකින්න බෑ. ඒ නිසා බුද්ධ වචනේ ඉගෙනගෙන බුද්ධ වචනේ දරාගෙන සද්ධාවටපත් වෙන්න. එතකොට ඔබ ධර්මාභෝධිට සුදුසු කෙනා බවට පත් වේවි. අපි සිත පතනවා ඔබ කොයි කාටත් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවෙන් ප්‍රකාශිත ඒ උතුම් ධර්මය අහලා ඒ ධර්මයේ කෙරෙහි පැහැදීම ඇති කරගෙන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගත් සද්ධාවටපත් වූ ශ්‍රාවකත්වයේ පිණිස සිළු දිනාට වාසනාව උදා වේවා.